ආයිබන්තේ හැමතෙම අපි ගිය සතියේ අන්තිමට කතා කරගෙන හිටියේ පැස්කල් පරිගණක භාෂාවේ මෙහෙයවන එහෙම නැත්නම් ඔපරේටර්ස් කියන ටික. ඒකේ මම කියොත් ඔපරේටර්ස් තුනක් තියෙනවා කියලා. ගණිතමය මෙහෙයවන, සංසන්දනාත්මක මෙහෙයවන සහ තාර්කික මෙහෙයවන කියලා. දෙකක් තියෙනවා. ගණිතමය මෙහෙයවන දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දැනට ඉගෙනගෙන නැති. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම ඒ ටික අපි දන්නවා පුතේ. ඒ ටිකට අමතරව තව දෙකක් තියෙනවා පුතේ. DIV කියලා සහ MOD කියලා ගණිතමය මෙහෙවන දෙකක්. අන්න ඒ දෙක මම එදා කිව්වා මේ අනිත් දවසේ කියා දෙනවා කියලා. මොකද මේ DIV කියන්නේ සහ MOD කියන්නේ කියලා. එහෙනම් පුතේ පොඩ්ඩක් අපි අර වගුවක් ඇඳගත්තානේ ගිය සතියේ අන්තිමට. ඒ වගුවට පස්සේ මෙන්න මේ DIV සහ MOD කියන මෙහෙවන දෙක ගැන පොඩ්ඩක් සඳහන් කරගමු. ඒ දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි මාතෘකාව ලියන්න වගුවට පහලින්. දැන් ගිය සතියේ අපි වගුවක් ඇඳගෙන තිබුණා. ඒකට පහලින්. DIV මෙහෙවණය. DIV මෙහෙවණය. DIV මෙහෙවණය කියලා ලියන්න තියෙන මාතෘකාව. DIV මෙහෙවණය. ඒකට අපි කියන පුතේ තව නමක් සිංහලෙන් පූර්ණ සංඛ්‍යා. එහෙම නැත්නම් තේ නිකිල බෙදීම කියන. පූර්ණ සංඛ්‍යා එහෙම නැත්නම් නිකිල බෙදීම කියලා කියනවා මෙන්න මේ DIV ඔපරේටර්ස් එකට. මොන කියා දෙන්න ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. මේ DIV කියලා දාපුවාම අපිට මොන වගේ ප්‍රතිදානයක් එහෙම නැත්නම් ප්‍රතිඵලයක්ද ගන්න පුළුවන් වෙන්නේ කියලා බලමු. ඒකතරේදී මාතෘකාව DIV මෙහෙවණය එහෙම නැත්නම් තේ පූර්ණ සංඛ්‍යා එහෙම නැත්නම් නිකිල බෙදීම කියනවා. හරි. අපිට මේ DIV ඔපරේටර්ස් එකෙන් වෙන්නේ අපි යම්කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම ලැබෙන පිළිතුරෙහි පූර්ණ අගය විතරක් එහෙම නැත්නම් නිහිල අගය විතරක් ප්‍රතිදානය කරනවා. ඒ කියන්නේ සමහර විට අපිට දශම එන උත්තරයක් එන්න පුළුවන් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම. උදාහරණයක් විදියට 5 2කින් බෙදුවාම අපිට 2.5 කියලා එන්නේ. මෙහෙම හරිද? හැබැයි අපි මෙහෙම බෙදුවොත් එහෙම නිකිල බෙදීම කරොත් 5 DIV 2 කියලා දැම්මොත් මේ උත්තරේ පූර්ණ සංඛ්‍යාව විතරයි පෙන්වන්නේ. ඒ කියන්නේ 5ට 2 2යි තියෙන්නේ. 5ට 2 2යි. ඉතිරි ගාන පෙන්වන්නේ නැහැ. ඉතිරි එකක් තියෙනවනේ ඒක පෙන්වන්නේ. 5ට 2 2යි. මේකට අපි කියනවා DIV එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යා බෙදීම කියලා. තව උදාහරණයක් ගන්නද? ඔයා 10 DIV 7 දාමු 10 DIV 4. ඒකට 10ට 4 ඒවා 2යි තියෙන්නේ. ඉතින් දෙකක් තියෙනවා ඒක නිරූපණය වෙන්නේ නැත්තේ. දශම වලින් කිව්වොත් ඒ දශම අගය මෙතන ප්‍රදානය වෙන්නේ නැහැ. තේරුණා නේද? හරි. එහෙනම් ලියන්නකො පොඩි ඡේදයක් මේ DIV යටතේ පොඩි ඡේදයක් ලියන්න. පස්සේ මම උදාහරණ දෙන්නම්. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූ විට සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙන පිළිතුරෙහි පූර්ණ කොටස පමණක් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙන පිළිතුරෙහි පූර්ණ කොටස පමණක් DIV මගින් ප්‍රතිදානය කරයි. ලැබෙන පිළිතුරෙහි පූර්ණ කොටස පමණක් DIV මගින් ප්‍රතිදානය කරයි. එනම් දශම හෝ භාග නිරූපණය නොකරයි.
එනම් දසම හෝ භාග නිරූපණය නොකරයි. දසම හෝ භාග නිරූපණය නොකරයි. හරි. මම තේ ඔයාලට උදාහරණ කීපයක් දෙන්නම්. ඔයගොල්ලෝ උත්තරේ දාන්න ඉස්සරහට. උතන උත්තරේ දාන්න. මම ගණන් කීපයක් දෙන්නම්. හරි. උත්තර දාන්නත් ඉස්සරහින්. තව එකක් දාන්න. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවහම ලැබෙන පිළිතුරේ පූර්ණාංගය විතරයි ප්‍රතිදානය කරන්නේ. දාන වන්ත උත්තර ටික. DIV එකෙන් මොකද වෙන්නේ? මොකද අපිට පැසිව් ක්‍රමලයක ලියද්දී සමහර අවස්ථාවල ලැබෙන පිළිතුරේ පූර්ණාංගය විතරක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වෙලාවට අපි DIV ඔපරේටර් එක පාවිච්චි කරනවා. හරි බලමු. 25 හරිද නේද? right. 25 DIV 2. ඒ කියන්නේ 25 දෙකෙන් බෙදුවාම පූර්ණ කොටස. ඒ කියන්නේ 25ට දෙකේ වතිය 12යි නේද? 25ට දෙකේ 12යි. දෙවරක් 12 24යි නේ. ඉතිරි එක අපි නිරූපණය කරන්නේ නැත්තේ. එකක් ඉතිරි කියලා අපි ඒක ලියන්නේ නැහැ. මේක තමයි උත්තරේ 12. ඊළඟට 13. 13ට 4 ඒවා 3යි නේද? 13ට 4 ඒවා 3යි. ඉතිරි ගාන පෙන්වන්නේ නැහැ. ඉතිරි ගාන අපි ලියන්නේ නැහැ. ඊළඟට මෙන්න මේක මොකක්ද උත්තරේ? 1 DIV 2 මොකක්ද උත්තරය ආවේ? කියලා බලන්නද? එහෙමයි. බිඳුවයි. හරි. බිඳුව. ඒ කියන්නේ එකට දෙකේව තියනවද? නැහැ. ඉතිරි එකක්. ඒක ලියන්නේ නැහැ. එකට දෙකේව නැහැ කියලා බිඳුව තමයි ලියන්නේ. හරි. ඊළඟට 1000 DIV 999. 1000 DIV 999. මොකක්ද උත්තරේ? 1000 DIV 999. එක 1000ට 999 එකයි තියෙන්නේ. 1000ට 999 එකයි තියෙන්නේ. ඉතිරි එකක් තියෙනවා ඒක ලියන්නේ නැහැ. ඉතිරි එකක් තියෙනවා ඒක ලියන්නේ නැහැ. 1000ට 999 එකයි. මෙතන බලන්න තියෙන්නේ 999ට 1000 ඒවා නැහැ නේද? 999ට 1000 ඒවා නැහැ නේ. බිඳුවයි. බිඳුවයි. හරි. බිඳුවයි. ඉතිරි 999ක් තියෙනවා ඒක ලියන්නේ නැහැ. 1000ට 999ට 1000 ඒවා නැහැ. ඉතිරි 999 ලියන්නේ නැහැ. අපේ DIV එකනේ. ඒක 17 ඔව්. කිව්වේ 3 වරක් 5 15යි නේද? 3 වරක් 5 15යි. ඒ කියන්නේ 5යි තියෙන 14 3 ඒවා ඉතිරි දෙකක් තියෙනවා නේද? දෙක ලියන්න. හරි. එහෙනම් අපි මේ ටික සඳහන් කරගන්නකො. තියාගත්තේ නැත්තම් උත්තර ටික. ඊළඟට ඒක සටහන් කරගන්න ඉවරලා ඊළඟ ඔපරේටර්ස් එකක් තියෙනවා තවත් ඔයගොල්ලෝ දන්නේ නැති. ඒ තමයි MOD කියන එක. මොඩියුල් කියන එක. මොඩියුලෝ කියන එක. MOD. මොඩ් කියලා කියනවා. ඒකෙත් වරහන් ඇතුළේ ලියන්න බෙදා ඉතිරිය කියලා. බෙදා ඉතිරිය. බෙදීමෙන් පසු ඉතිරිය. නැත්නම් බෙදා ඉතිරිය කියන්නේ. MOD මෙහෙවණය බෙදා ඉතිරිය. මේකත් අපිට අවශ්‍ය වෙන අපේ මේ ක්‍රමලේඛ ලියද්දී. බලමු මේකෙදි මොකද වෙන්නේ කියලා මේ MOD කියන මෙහෙවනේ.
අරකේ අනිත් පැත්ත පුතේ div කියන එකේ ප්‍රතිවිරුද්ධ අදහස තමයි මේකේ වෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම ලැබෙන පිළිතුරේ ඉතිරි අගය. ඉතිරි කීයද කියලා විතරයි කියන්නේ. පූර්ණ කොටස කියන්නේ අපි. මෙන්න මෙච්චරක් ඉතුරුයි කියලා කියනවා. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම පිළිතුරේ ඉතිරි අගය තමයි මේ MOD වලින් ප්‍රකාශ කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයා 10 MOD 3යි කියලා ලිව්වොත් 10 MOD 3යි කියලා ලිව්වොත් එහෙම 10ට 3යි ඉතිරි 1යි. මේකේ උත්තරය 1යි කියලා තමයි එන්නේ. තව එකක් 15 MOD 4යි කියලා ලිව්වොත් එහෙම 15ට 4 ඒවා 3යිනේ පුතේ. ඉතිරි තියෙනවා 3ක් නේද? 4ට 3 12යි 15 වෙනකොට තව 3ක් තියෙනවා. ඉතිරි ගාන තමයි පෙන්නන්නේ. ඉතිරි 3යි කියන්නේ. එහෙනම් ලියන්නකෝ. නෝට් එක ලියවිලා නේද නේද? ලියන්න. මේක යටතේ සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූ විට සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූ විට සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙන පිළිතුරෙහි ඉතිරි අගය ලැබෙන පිළිතුරෙහි ඉතිරි අගය සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙන පිළිතුරෙහි ඉතිරි අගය පමණක් ප්‍රතිදානය කරයි. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූ විට ලැබෙන පිළිතුරෙහි ඉතිරි අගය පමණක් ප්‍රතිදානය කරයි. ලැබෙන පිළිතුරෙහි ඉතිරි අගය පමණක් ප්‍රතිදානය කරයි. හරි. අද අපි මේ පැස්කල් ක්‍රමලයක ලිවීම ආරම්භ කරනවා. ඒ නිසා අන්තිම වෙනකල් රැඳිලා ඉන්න බලන්න. හරි. එහෙනම් අපි ඒකට උදාහරණ කිහිපයක් ලියමු. මේ ටිකම ගන්නවා මම මේ div වෙනුවට mod කියලා දාලා. mod කියලා දාලා. ඔයගොල්ලෝ දාන්න වාර්තිය උත්තර ඉස්සරහින්. mod mod හරි. උත්තර ටික දාන්න වාර්තිය ඉස්සරහින්. හරි ඉවරයි කියලා කියනකොට අපි එහෙනම් බලමු උත්තර ටික හරිද කියලා. 25 mod 2. එතකොට 25 දෙකෙන් බෙදුවාම තේ 25ට 2 ඒවා 12 ඉතිරි එකයි නේද? එහෙනම් ඉතිරි එකයි කියලා දානවා. ඊළඟට 13 mod 4. 13ට 4 ඒවා 3යි ඉතිරි එකයි නේද? ඊළඟට 1 mod 2. 1ට 2 ඒවා නැහැ බිඳුවයි හැබැයි ඉතිරි එකයි. ඊළඟට 10 mod 999. 18 999 ඒවා එකයි ඉතිරිත් එකයි නේද? ඊළඟ 999 mod 1000. 999ට තේ 10 ඒවා නැහැ. 999ට 10 ඒවා නැහැ ඉතිරි 999. ඊළඟ 18 mod 3. 17ට 3 ඒවා තේ 5යි තියෙන්නේ ඉතිරි දෙකයි නේද? ඉතිරි දෙකයි. හරි ඔය විදිහට තමයි එක පිළිතුරු ලැබෙන්නේ. හරි එහෙනම් තේ ඔයගොල්ලෝ මේකේ උත්තර ටික දාගෙන ඇති. අපි එහෙනම් යමු ඊළඟ කොටසට. හරි. එතකොට ඔතනින් ඉවර වෙනවා පුතේ එක මෙහෙවණයක්. පැස්කල් පරිගණක භාෂාවේ තියෙන එක මෙහෙවණයක්. එතනින් ඉවරයි. ගණිතමය මෙහෙවණ, අංක ගණිතමය මෙහෙවණ ටික ඔතනින් ඉවරයි. ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරනවා සංසන්දනාත්මක මෙහෙවණ. සංසන්දනාත්මක මෙහෙවණ. හරි. මාතෘකාව ලියන්නේ සංසන්දනාත්මක මෙහෙවන එහෙම නැත්නම් සැසඳුම් කාරක මෙහෙවන කියන එකට තව නමක් තමයි තියෙන්නේ සැසඳුම් කාරක කියලා. එහෙම ලියවත් කමක් නැහැ. comparison operators. සැසඳුම් කාරක එහෙම නැත්නම් සංසන්දනාත්මක මෙහෙවන.
සැසඳුම් කාරක සංසන්දනාත්මක කාරක සංසන්දනාත්මක නියමන comparison operators. හරි අහගන්න උත්තේ ඔයගොල්ලන් මතකද අපි ක්‍රමලේඛ ලියාගෙන යද්දී සමහර ක්‍රමලේඛ තුල ඒ කියන්නේ සූඩෝ කෝඩ් ලියද්දී සමහර සූඩෝ කෝඩ් ඇතුලේ සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීමට සිද්ධ වුණා. ඒ කියන්නේ ප්‍රකාශන දෙකක් සංසන්දනය කිරීමට අවශ්‍ය වුණා. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. ඔයාලට අවශ්‍ය නම් A වැඩිද කියලා බලන්න B ට. ඒතර මෙතන සංසන්දනයක් විදිහට තියෙන්නේ නේද? ඊළඟට අවශ්‍ය වුණා A වැඩිද කියලා බලන්න C ට. එහෙම නැත්නම් B අඩුයිද කියලා බලන්න C ට. තේරුණාද? ඊට පස්සේ අවශ්‍ය වුණා X අඩුයිද එහෙම නැත්නම් සමානයිද 10ට. මෙන්න මේවට තමයි අපි කියන්නේ සංසන්දනාත්මක මෙහෙයවන. එහෙම නැත්නම් සැසඳුම් කාරක කියලා. සංඛ්‍යා දෙකක් එහෙම නැත්නම් ප්‍රකාශ දෙකක් සංසන්දනය කරලා පිළිතුරක් ගන්න අපි මේ සැසඳුම් කාරක භාවිතා කරනවා. එතකොට මේකේ ප්‍රතිදානය ලැබෙන්නේ සංඛ්‍යාත්මක අගයක් නෙවෙයි සත්‍යද අසත්‍යද කියලා තමයි ලැබෙන්නේ උත්තරේ විදිහට. ඒ කියන්නේ මෙතනින් අපි අහන්නේ A B ට වඩා වැඩිද කියලානේ. ඒතර උත්තරේ එන්න ඕනේ ඔව්ද නැද්ද කියලා දෙකෙන් එකක්. ඔව් නෑ කියලා දෙකෙන් එකක් තමයි පිළිතුර විදිහට ලැබෙන්නේ. A වැඩිද B ට කියලා අහපුවාම ඒ දෙකෙන් එකක් උත්තරේ ලැබෙන්නේ. එතකොට A වැඩිද C ට කියලා අහපුවාම ඔව් නෑ කියන දෙකෙන් උත්තරයක් ලැබෙන්නේ නේද? එහෙනම් මේවා පිළිතුර විදිහට ලැබෙන්නේ බූලියානු වගයක්. බූලියානු වගයක් කියන්නේ බිඳුව සහ එක. බිඳුව කියන්නේ නැත, එක කියන්නේ ඇත කියන එක. සත්‍ය අසත්‍ය කියන අවස්ථා දෙකෙන් තමයි මේවා පිළිතුර ලැබෙන්නේ. තේරුණානේ? හරි. එහෙනම් ලියන්න උත්තේ ඡේදයක් ලියන්න. ක්‍රමලේඛ ලිවීමේදී සංඛ්‍යා දෙකක් හෝ ප්‍රකාශන දෙකක් ක්‍රමලේඛ ලිවීමේදී සංඛ්‍යා දෙකක් හෝ ප්‍රකාශන දෙකක් සංසන්දනය කිරීම සඳහා ක්‍රමලේඛ ලිවීමේදී සංඛ්‍යා දෙකක් හෝ ප්‍රකාශන දෙකක් සංසන්දනය කිරීම සඳහා සංඛ්‍යා දෙකක් හෝ ප්‍රකාශන දෙකක් සංසන්දනය කිරීම සඳහා මෙම මෙහෙයවන භාවිතා කරයි. මෙම මෙහෙයවන භාවිතා කරයි. මෙම මෙහෙයවන භාවිතා කරයි. මෙම මෙහෙයවන භාවිතා කරයි. ඒකට ලියන්න සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක සැසඳුම් කාරක සහිත ඒකෙම ලියන්නේ සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක ආයෙ පාරක් කියන්නම් මේක ලියලා සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක අවසාන ප්‍රතිදානය සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක අවසාන ප්‍රතිදානය සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක අවසාන ප්‍රතිදානය බූලියානු අගයක් ලෙස ලැබේ. බූලියානු අගයක් ලෙස ලැබේ. සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක අවසාන ප්‍රතිදානය බූලියානු අගයක් ලෙස ලැබේ. බූලියානු අගයක් ලෙස ලැබේ. බූලියානු අගයක් ලෙස ලැබේ. එනම් true or false true or false ලෙස ලැබේ. true or false ලෙසය. true or false ලෙසය. true or false ලෙසය. ආයි මම කියන්නම් ඒක. ආගන්නකෝ. ආයි කියන්නම්. ක්‍රමලේඛ ලිවීමේදී සංඛ්‍යා දෙකක් හෝ ප්‍රකාශන දෙකක් ක්‍රමලේඛ ලිවීමේදී සංඛ්‍යා දෙකක් හෝ ප්‍රකාශන දෙකක් සංසන්දනය කිරීම සඳහා ක්‍රමලේඛ ලිවීමේදී සංඛ්‍යා දෙකක් හෝ ප්‍රකාශන දෙකක් සංසන්දනය කිරීම සඳහා සැසඳුම් කාරක භාවිතා කරයි. සැසඳුම් කාරක භාවිතා කරයි. සැසඳුම් කාරක භාවිතා කරගත්ත මේවා භාවිතා කරයි. ඒකටම ලියන්න
සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක අවසාන ප්‍රතිදානය සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක අවසාන ප්‍රතිදානය මූලියානු අගයක් ලැබේ. මූලියානු අගයක් බූලියන් වැලියු එක මූලියානු අගයක් ලැබේ. මූලියානු අගයක් ලැබේ. එනම් true or false ලෙසය මූලියානු අගයක් ලැබේ. එනම් true වාක්‍යයක් කියන්නකෝ. අන්තිමට නේද? සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක අවසාන ප්‍රතිදානය බූලියානු අගයක් ලැබේ. බූලියානු අගයක් ලැබේ. බූලියානු අගයක් ලැබේ. එනම් true or false ලෙසය. එනම් true or false ලෙසය. සැසඳුම් කාරක සහිත ප්‍රකාශනයක අවසාන ප්‍රතිදානය බූලියානු අගයක් ලැබේ. එනම් true or false ලෙසය. හරි. දැන් ඒකේ පුතේ මේ සැසඳුම් කාරක කීපයක් තියෙනවා. ඒකට අදාළ වගුව දැන් හඳ ගන්නවා. ඒකට ඉන්න ඕනේ 1 2 3 4 පළහැට පේලි 6යි. right. එකයි 3යි 4. මේ මාතෘකා පේලිය හැර පළහැට තව 6ක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා කාරකය මොකක්ද කියලා. කාරකය මෙතන අදහස මෙතන උදාහරණය ඊට පස්සේ පිළිතුරු. හරි. ඊට පස්සේ අපි කාරක ටික ලියමු. වැඩි හෝ සමානයි අඩුයි හෝ සමානයි ඊළඟට සමානයි අසමානයි. මෙතන ඉන්නේ විශාලයි හෝ සමානයි. එතන කුඩයි හෝ සමානයි. එතන සමානයි. මේ සංකේතයේ අසමානයි. මේ ඔපරේටර් එක අසමානයි. මේ ටික තමයි අපි සංසන්දනය කරන්න පාවිච්චි කරන්නේ. උදාහරණයක් ලියමු. අත වැඩි 3 පහ වැඩි හෝ සමානයි. අත උඩයි 3 එතන අත දහය උඩයි හෝ සමානයි 11. 6 සමානයි 7. 6 අසමානයි 7. හරි. ඔන්න බලන්න පුතේ පිළිතුර ලැබෙන දා ඊට පස්සේ අඳ ගන්න. ඔන්න නැතර බලන්නකෝ. මම කියවනේ මේ සැසඳුම් කාරක වල ප්‍රතිදානයේ ඉන්නේ බෝලියානු වර්ගයක්. true or false කියලා ඉන්නේ. එහෙම නැත්නම් සත්‍ය අසත්‍ය කියලා ඉන්නේ. ඒතර මේ බලන්නකෝ. 7 වැඩිලු 3ට. ඒක සත්‍යයි නෙමෙයි නේද? එහෙනම් මෙතන සත්‍යයි කියලා ඊළඟට true කියලා ලියන්න. ඊළඟට 5 වැඩි හෝ සමානයිලු 5ට. 5 වැඩි නෑ පුතේ 5ට. නමුත් සමානයිනේ. වැඩි නැතුනට සමානයිනේ. එහෙනම් එකක් හරි නිසා true කියලා එනවා. 4 කියලා තියෙන්නේ වැඩි හෝ සමානයි. වැඩි හෝ සමානයි. 4 කියන දෙකෙන් එකක් හරි ගියාම ඇති. ඊළඟට 7 අඩුයිලු 3ට. 7 අඩුයිලු 3ට. ඒක වැරදිනේ පුතේ. එහෙනම් අසත්‍යයි. false. ඊළඟට 10 අඩුයි හෝ සමානයිලු 11ට. 10 11ට සමාන නැතුනට අඩුයිනේ. ඒ නිසා ඒක true. 6 සමානයිලු 7ට. වැරදි නේද? false.
6 අසමානලු 7ට. ඒක හරි නේද? ඒක හරි. එනිසා true. right. එහෙනම් ලියා ගන්න තේ වගු. ඔතනින් සැසඳුම් කාර්ය ටිකත් ඉවරයි. දැන් සැසඳුම් කාර්ය ටිකත් අවසන්.